ආයුබෝවන් දරුවනේ ඔන්න අද ඉඳන් අපි සාකච්ඡා කරන්න හදන්නේ අපේ 8 ශ්‍රේණියේ ගණිතයට අදාළ පාඩම් සම්බන්ධයෙන්. එතකොට දැන් අපේ ගණිතයට අදාළව 8 ශ්‍රේණිය සිලබස් එකේ අපිට පාඩම් 10ක් විතර කතා කරන්න තියෙනවා පළවෙනි වාරයට අදාළව. එතනින් දරුවෝ අපි ඉස්සෙල්ලාම කතා කරගමු අපිට තියෙන පළවෙනි පාඩම සම්බන්ධයෙන්. අපිට තියෙන පළවෙනිම පාඩම තමයි දරුවෝ සංඛ්‍යා රටා කියන පාඩම. සංඛ්‍යා රටා. හරි. එහෙනම් දැන් සටහන් පොට්ටික අරන් මාතෘකාවක් ලියා ගන්න දරුවෝ අංක 1 කියලා දාලා පළවෙනි පාඩම සංඛ්‍යා රටා කියලා. ප්‍රධාන මාතෘකාව. හරි. දැන් ওই මාතෘකාව ලියා ගන්න ගමන් අහගන්නකො මේ කරුණු ටික. දැන් මේ පාඩම හරි අපිට අලුත්ම කොටසක් නෙවෙයි. ඔයාලට මතක ඇති අපි මීට කලින් ශ්‍රේණිවලදී මේ පාඩම සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. දැන් අපි කතා කළොත් ඔයගලන්ට මතක ඇති 6 ශ්‍රේණියේදී අපි සංඛ්‍යා රටා වර්ග ඉගෙන ගත්තේ. ඔත්තේ සංඛ්‍යා කියලා තියෙනවා, ඉරට්ටේ සංඛ්‍යා කියලා තියෙනවා, සමචතුරස්‍ර සංඛ්‍යා කියලා තියෙනවා, ත්‍රිකෝණ සංඛ්‍යා කියලා තියෙනවා. ඔහොම අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ පාඩම මීට කලින් අපි අධ්‍යයනය කරලා ඒ කියන්නේ ඉගෙනගෙන තියෙන පාඩමක්. හැබැයි අපි 8 ශ්‍රේණියේදී මේ සංඛ්‍යා රටා කියන සමස්තය පිළිබඳව ඒ කියන්නේ සංඛ්‍යා රටා වර්ග සියල්ල පිළිබඳව කරුණු කිහිපයක් වැඩිදුර අධ්‍යයනය කරනවා. එතකොට දරුවෝ මේ පාඩම අපිට ආයේ 9 තියෙනවා. 10 11 ශ්‍රේණි කියන මාතෘකාව ඔස්සේ මේ පිළිබඳව අපි ආයෙත් සාකච්ඡා කරනවා. ඒ හින්දා මේ පාඩම දැන් ගොඩාක් වැදගත් පාඩමක් වෙනවා. ඒ හින්දා හොඳින් ඉගෙන ගන්න. හරි. එහෙනම් දැන් හැමෝම මාතෘකාව ලියා ගන්න ඇතිනේ. එහෙනම් දරුවෝ අපි දැන් පාඩම සාකච්ඡා කරන්න යමු. ලියා ගන්න අනුමාතෘකාවක් සංඛ්‍යා රටාවක් යනු. සංඛ්‍යා රටාවක් යනු. සංඛ්‍යා රටාවක් යනු. අපි ඉස්සල්ලාම බලමු මොකක්ද මේ සංඛ්‍යා රටාවක් කියන්නේ කියලා. දැන් සංඛ්‍යා රටාවක් අපිට දැක්කහම හඳුනා ගන්න පුළුවන් වෙන්න බෑ මේක සංඛ්‍යා රටාවක් කියලා. එහෙනම් දරුවෝ අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න බලමු මොකක්ද මේ සංඛ්‍යා රටාවක් කියන්නේ කියලා. මෙන්න හොඳට අහගන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති මම බෝඩ් එකේ මෙන්න මෙහෙම සංඛ්‍යා පද්ධති 4ක් ලියලා තියෙනවා. හරිද? සංඛ්‍යා පද්ධති 4ක් ලියලා තියෙනවා. ඇත්තටම මම මේ ලියලා තියෙන්නේ සංඛ්‍යා රටා 4ක්. සංඛ්‍යා රටා 4ක් තමයි ලියලා තියෙන්නේ. එතකොට දැන් සංඛ්‍යා රටා මොකද්ද රටාවක් කියලා කියන්නේ? රටාවක් කියලා කියන්නේ අපිට නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් කිසියම් ක්‍රමයක් හෝ නැත්නම් රීතියක් යම් කිසි තැනක දකින්න පුළුවන් නම් අපි කියනවා ඒකට රටාවක් කියලා. හරිද? ඒ කියන්නේ අපිට බැලූ බැල්මටම සංඛ්‍යා අතර වෙන්න පුළුවන් නැත්නම් වෙනත් දේවල් අතර වෙන්න පුළුවන්. දැන් ඔය අපි පාට කරද්දිත් නේද? පාට කරද්දිත් රටාවකට පාට කරන ක්‍රම තියෙනවානේ. ඒ කියන්නේ බලපු ගමන් අපිට නිකන් කිසියම් නිශ්චිත ක්‍රමයක් නැත්නම් රීතියක්. ඒ කියන්නේ දැන් අපි හිතමු චිත්‍රයක් පාට කරද්දි කෙනෙක් දැන් කොටු ගොඩාක් පාට කරනවා. පාට කරද්දි රතු පාටින් පළවෙනි කොටුව පාට කරලා ඊළඟට කහ පාටින් පාට කරනවා. ආයෙ රතු පාටින් ආයෙ කහ පාටින්. එතකොට ඒකේ ක්‍රමයක් තියෙනව නේද? නීතියක් වගේ. ඒ කියන්නේ පළවෙනියා එක පාටකින් දෙවෙනියා තව පාටකින්. නැවත පළවෙනියා එක පාටකින් දෙවෙනියා තව පාටකින්. ඒ කියන්නේ ආ ක්‍රමයක්. එහෙම නැත්නම් රීතියක්, නීතියක් භාවිතා කරනවනේ දරුවෝ. අන්න ඒ වගේ දෙයකට තමයි අපි රටාවක් කියලා කියන්නේ. එතකොට සංඛ්‍යා රටා කියන එකේ අදහස තමයි ලියලා තියෙන කිසියම් සංඛ්‍යා පද්ධතියක. ඒ කියන්නේ සංඛ්‍යා පේලියක ඒ සංඛ්‍යා අතර අපිට දකින්න පුළුවන් නම් කිසියම් නිශ්චිත ක්‍රමයක්. එහෙම නැත්නම් කිසියම් රීතියක්. ගණිතමය රීතියක්. ඒ කියන්නේ දැන් අපි ගණිත කර්ම ගැන කතා කරනවානේ දරුවෝ. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ඔය වගේ. අන්න ඒ වගේ දෙයක් දකින්න පුළුවන් නම් අපි කියනවා අන්න ඒ වගේ සංඛ්‍යා පේලියකට එහෙම නැත්නම් සංඛ්‍යා සමූහයකට සංඛ්‍යා රටාවක් කියලා. පැහැදිලිද? එහෙනම් ආය අහගන්නකො. කිසියම් සංඛ්‍යා සමූහයක් අතර අපිට දකින්න පුළුවන් නම් නිශ්චිත ක්‍රමයක්. ඒ කියන්නේ හරියටම යම්කිසි ක්‍රමවේදයකට ඒව ලියලා තියනවා කියලා දකින්න පුළුවන් නම් අන්න ඒ වගේ සංඛ්‍යා සමූහයක් අපි හඳුන්වනවා දරුවෝ සංඛ්‍යා රටාවක් කියලා. පැහැදිලිද? එතකොට ඊළඟ කාරණේ තමයි මේ හැම සංඛ්‍යා රටාවක්ම කිසියම් අගයකින් තමයි ආරම්භ වෙන්නේ. දැන් ආරම්භයක් තියෙන්න ඕනේ දරුවෝ.
එකකින් පටන් අරන් තමයි එතනින් එහාට ලියාගෙන යන්න වෙන්නේ. ඒ නිසා අපි සංඛ්‍යා රටාවක් කියන එක මෙන්න මෙහෙම අර්ථ දක්වනවා. කිසියම් සංඛ්‍යාවකින් ආරම්භ කර නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට. දැන් මේ හතර දෙනාගම තියෙන දරුවෝ යම් කිසි ක්‍රමයක්. ඒතර මම රීතිය කියන එකත් කියලා දෙන්නම්. හරි? කිසියම් ක්‍රමයකට හෝ රීතියකට පෙළගස්වන ලද සංඛ්‍යා සමූහයක් තමයි අපි හඳුන්වන්නේ සංඛ්‍යා රටාවක් කියලා. ආයෙ බලන්න. කිසියම් සංඛ්‍යාවකින් ආරම්භ කර කිසියම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට පෙළගස්වන ලද, ඒ කියන්නේ පේලියකට ලියන ලද සංඛ්‍යා සමූහයක් අපි හඳුන්වනවා මොකක් කියලාද? සංඛ්‍යා රටාවක් කියලා. මෙහෙන් බලන්නකෝ මම මේ ලියපු උදාහරණ ටික ඔයගලන්ට මම පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ දරුවෝ සංඛ්‍යා රටාව. මේ තියෙන්නේ සංඛ්‍යා රටාව. හරිද? එතකොට මම මේක ඉස්සරහින් ලියනවා මේගොල්ලන්ගේ ක්‍රමය. ඒකට අපිට කියන්න පුළුවන් රීතිය කියලා. right? දැන් මේන් බලන්නකෝ. ඔයගලන්ට පේනවද? හොඳින් බලන්න මේ බෝඩ් එකේ ලියලා තියෙන මෙන්න මේ පළවෙනි සංඛ්‍යා පේලියේ මොකක් හරි ක්‍රමයක් තියෙනවද? ওই සංඛ්‍යා පේලියේ ගොඩ නැගිලා තියෙන විදිහේ ක්‍රමයක්. ඔයාලන්ට හරියටම බැලුවොත් මේක තේරෙයි දරුවෝ මේ හැම සංඛ්‍යාවක්ම ගොඩ නැගිලා තියෙන්නේ කොහොමද? දැන් මේක ආරම්භ කරලා තියෙන්නේ කීයෙන්ද? එකෙන්නේ. එකෙන් ආරම්භ කළාට පස්සේ බලන්න පෙර සංඛ්‍යාවට හතරක් එකතු වෙලා තමයි පසු සංඛ්‍යාව හැදිලා තියෙන්නේ. මේ එකට හතරක් එකතු වුණා 5යි. ඊළඟට 5ට ආයෙ මොකද වෙන්නේ? ආයෙ හතරක් එකතු වෙනවා. එතකොට හැදෙනවා කීයක්ද? 9යි. ඊළඟට 9ට ආයෙ හතරක් එකතු වෙනවා. ආයෙ හතරක් එකතු වෙනවා. එතකොට 9යි 4යි කීයද? 13යි. එතකොට 13ට ආයෙ හතරක් එකතු වෙනවා. අන්න එතකොට කීයද? එතකොට 17ක් වෙනවා. අන්න බලන්න හරියටම ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමය? පෙර සංඛ්‍යාවට පෙර සංඛ්‍යාවට කීය බැගින්ද? 4 බැගින් එකතු වීමෙන් තමයි මොකක් වෙන්නේද? පසු සංඛ්‍යාව සෑදිලා තියෙන්නේ. එතකොට මුල සිට ගත්තාම මුල සිට පෙර සංඛ්‍යාවට 4 බැගින් එකතු වීමෙන් පසු සංඛ්‍යාව සෑදෙනවා. හැමතිස්සෙම පෙර කෙනාට 4ක් එකතු වුණා පසු කෙනා හැදෙනවා. එයාට 4ක් එකතු වුණා ඊළඟට කෙනා හැදෙනවා. එයාට 4ක් එකතු වුණා ඊළඟ කෙනා හැදෙනවා. එතකොට දරුවෝ දැන් අපිට මේක රටාවක් තියෙනවනේ ක්‍රමයක්. එතකොට මේක ඉදිරියටත් පුරෝගෙන යන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔක තමයි ක්‍රමය කියලා කියන්නේ. එතකොට මේකේ ක්‍රමය තමයි මොකක්ද? මුල සිට පෙර සංඛ්‍යාවට කීය බැගින්ද? 4 බැගින් මොකක් වෙලාද? එකතු වීමෙන් පසු සංඛ්‍යාව සෑදේ. පැහැදිලි නේද? එහෙනම් පළවෙනි එකේ ක්‍රමය තමයි මොකද්ද? මුල සංඛ්‍යාවේ ඉඳන් පෙර සංඛ්‍යාවට 4 ගාන එකතු වෙලා තමයි ඊළඟ සංඛ්‍යාව හැදිලා තියෙන්නේ. බලන්න නිශ්චිත ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේක මොකද්ද? මේක සංඛ්‍යා රටාවක්. බලන්න හඳුනා ගන්න දරුවෝ මෙන්න මෙතන දෙවෙනි රටාවේ තියෙන ක්‍රමය මොකක්ද? බලන්න දෙවෙනි රටාවේ මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන අපි ගත්තොත් මෙන් බලන්න මේ 30 27 වෙලා. මොකද එතකොට වෙලා තියෙන්නේ? අගය කුඩා වෙලානේ. කුඩා වෙන්න නම් මොනවා වෙන්න ඕනද? අගය අඩු වෙන්න ඕනේ. එතකොට බලන්න 30 27 වෙන්න නම් මොකක් වෙන්න ඕනේද? 3ක් අඩු වෙන්න ඕනේ. 3ක් අඩු වෙන්න ඕනේ. එතකොට 27 24 වෙන්න ආයෙ 3ක් අඩු වෙන්න ඕනේ. එතකොට 24 ආයෙ 27 වෙන්න මොකද වෙන්න ඕනේ? ආයෙ 3ක් අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් එතනත් නිශ්චිත ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමය? මුල සිට කීය බැගින්ද? පෙර සංඛ්‍යාවෙන් 3 බැගින් අඩු වීමෙන් තමයි පසු සංඛ්‍යාව සෑදිලා තියෙන්නේ. එහෙනම් දරුවෝ දැන් අපිට මෙතන කියන්න පුළුවන් ක්‍රමය තමයි මොකක්ද? මුල සිට මුල් සංඛ්‍යාව ඉඳන්මනේ ආරම්භ වෙන්නේ. මුල සිට පෙර සංඛ්‍යාවෙන් කීය ගානේද? 3 බැගින්
3 බැගින් මොනවා වෙලාද? අඩු වෙලා. එහෙනම් අඩුවීමෙන් පසු සංඛ්‍යාව සෑදී. පසු සංඛ්‍යාව සෑදී. පසු සංඛ්‍යාව සෑදී. පැහැදිලිද? ඔන්න ක්‍රමයක් තියෙනවා හරියටම. ඔය වගේම අපි ගත්තොත් දැන් ඊළඟ කෙනා මෙන් බලන්න 1 ඊළඟට 2 ඊළඟට 4 ඊළඟට 8 ඊළඟට 16. ඒතර එන්න මොකද වෙන්නේ? අගය ගොඩාක් වැඩි වෙනවා. ඒතර අගය වැඩි වෙන්නේ මොනවා වුණොත්ද? එක්කෝ එකතුවක් වුණොත් අගය වැඩි වෙනවා. එහෙම නැත්නම් ಗುಣ වුණත් මොකද වෙන්නේ? අගය වැඩි වෙනවා. දැන් ඔයගලන්ට පේන්න ඕනේ දැන් මෙතන අගය මෙහෙම විශාල වෙන්නේ කුඩා ප්‍රමාණයකින්. හැබැයි මෙතෙන්දී ලොකු ප්‍රමාණයකින් මොකද වෙන්නේ? විශාල වෙනවා. එහෙනම් මේක එකතුවක් නෙමෙයි. මොකද්ද මේක? මේක ගුණිතයක් තමයි වෙලා තියෙන්නේ. එතකොට බලන්න දරුවෝ දැන් 1 2ක් බවට පත් වෙනවා. මොකක් කළොත්ද අපි? මේ සංඛ්‍යාව 2කින් ගුණ කළොත්. අන්න දෙවරක් 1 2යි. ඊළඟට 2 කියන සංඛ්‍යාව 4ක් බවට පත් වෙනවා. ආයෙත් මොකක් කළොත්ද? 2 කියන සංඛ්‍යාව නැවත 2කින් ගුණ කළොත්. එතකොට දෙවරක් 2 කීයද? 4ක් වෙනවා. ඊළඟට දරුවෝ 4 කියන සංඛ්‍යාව නැවත 8ක් වෙනවා. මොකක් කළොත්ද? ආයෙ 2කින් ගුණ කළොත්. එතකොට බලන්නකො මේ හැමතිස්සෙම මොකද්ද වෙලා තියෙන්නේ? පෙර සංඛ්‍යාව 2කින් ගුණ වෙලා තමයි පසු සංඛ්‍යාව හැදිලා තියෙන්නේ. අන්න බලන්න හරියටම ක්‍රමයක් තියෙනවා. එහෙනම් මොකද්ද ක්‍රමය? ක්‍රමය තමයි මුල සිට පෙර සංඛ්‍යාව කීයෙන්ද ගුණ උනේ? 2කින්. එහෙනම් 2කින් ගුණ වීමෙන් කාවද හැදුනේ? පසු සංඛ්‍යාව සෑදී. පසු සංඛ්‍යාව සෑදී. අන්න හරියටම හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි අන්තිම කෙනාට ගියොත් බලන්න 80 ඊළඟට 40 ඊළඟට 20 ඊළඟට කීයද? 10. එතකොට දැන් මේ රටාවේ මොකද වෙලා තියෙන්නේ? එන්ඩෙන් අගේ කුඩා වෙලා. දැන් හැබැයි 80 40 වෙන්න නම් මොකක් වෙන්න ඕනද? අඩු වෙනවා නම් 40ක්ම අඩු වෙන්න ඕනේ. හැබැයි දැන් 40 20 වෙන්න අඩු වෙන්න ඕනේ කීයද? 20යිනේ. එහෙනම් මේ රටාව අඩු වෙලා නෙමේ දරුවෝ හැදිලා තියෙන්නේ. මේ රටාව හැදිලා තියෙන්නේ කොහොමද? මේ රටාව හැදිලා තියෙන්නේ බෙදිලා. එතකොට 80 40ක් වෙනවා කීයෙන් බෙදුනොත්ද? 2කින් බෙදුනොත්. ඊළඟට 40 20ක් වෙනවා කීයෙන් බෙදුනොත්ද? 2කින් බෙදුනොත්. ඊළඟට 20 10ක් වෙනවා කීයෙන් බෙදුනොත්ද? 2කින් බෙදුනොත්. එහෙනම් පැහැදිලිද? එතනක් තියෙනවා නිශ්චිත ක්‍රමයක්. මොකක්ද එතන ක්‍රමය? මුල සිට මොකද වෙලා තියෙන්නේ? පෙර සංඛ්‍යාව මුල සිට පෙර සංඛ්‍යාව 2කින් බෙදීමෙන් පසු සංඛ්‍යාව සෑදිලා තියෙනවා. 2කින් බෙදීමෙන් පසු සංඛ්‍යාව සෑදේ. එහෙනම් ඔන්න ඔය විදිහට දරුවෝ අපිට කිසියම් සංඛ්‍යා පද්ධතියක ඒ සංඛ්‍යා අතර නිශ්චිත ක්‍රමයක් දකින්න පුළුවන් නම් අන්න ඒ වගේ දෙයක් අපි හඳුන්වනවා මොකක් කියලාද? සංඛ්‍යා රටාවක් කියලා. ඒතර එතෙන්දී අපි සලකන්නේ ගණිතමය වශයෙන් ආකාර 4යි. සංඛ්‍යා රටා හැදෙන්න පුළුවන් කොහොමද? එකම සංඛ්‍යාව එකතු වෙලා ඊළඟට එකම සංඛ්‍යාව අඩු වෙලා එකම සංඛ්‍යාවෙන් ගුණ වෙලා එකම සංඛ්‍යාවෙන් බෙදිලා. දැන් ඔయిత වඩා වෙනස් ක්‍රම තියෙනවා දරුවෝ. හරිද? වෙනස් ක්‍රම තියෙන ඕනතර. එතකොට ඒ පිළිබඳව අපි ලොකුවට අධ්‍යයනය කරන්නේ මේ ශ්‍රේණියේදී. අපි ඉස්සරහ ශ්‍රේණියේදී අධ්‍යයනය කරනවා ඒ පිළිබඳව. හරි. එහෙනම් දැන් හැමෝම තේරුම් ගන්න මොකද්ද සංඛ්‍යා රටාවක් කියන්නේ එහෙනම්? කිසියම් සංඛ්‍යාවකින් ආරම්භ කර නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට පෙළගස්වන ලද සංඛ්‍යා සමූහයක් තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? සංඛ්‍යා රටාවක් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ ලිව්වනේ අනුමාත්‍රිකාවක් සංඛ්‍යා රටාවක් යනු කියලා. ඒකට ලියා ගන්න දරුවෝ මෙන්න මෙහෙම සටහන. කිසියම්
සංඛ්‍යාවකින් කිසියම් සංඛ්‍යාවකින් කිසියම් සංඛ්‍යාවකින් ආරම්භ කර නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට පේලියක අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහයක් සංඛ්‍යා රටාවක් නම් වේ. හරි නේද? එහෙනම් කිසියම් වූ සංඛ්‍යාවකින් ආරම්භ වෙලා අපිට හඳුනා ගන්න පුළුවන් කිසියම් නිශ්චිත ක්‍රමයකට පේලියකට ලියන ලද ඔන්න ඔය බෝඩ් එකේ දැක්වෙනවා වගේ සංඛ්‍යා සමූහයක් අපි හඳුන්වනවා දරුවෝ මොකක් කියලාද? සංඛ්‍යා රටාවක් කියලා. එහෙනම් සංඛ්‍යා රටාවක් වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? සංඛ්‍යා අතර හරිම ක්‍රමයක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් දරුවෝ ඔතෙන්ට ඔන්න ඔය බෝඩ් එකේ මම දක්වලා තියෙනව නේද 4 දෙනෙක්ව. අන්නේ 4 දෙනාව දැන් ලියා ගන්න. සංඛ්‍යා රටාව කියලා දැම්මා. අනිත් පැත්තෙන් ක්‍රමය එහෙම නැත්නම් රීතිය කියලා දැම්මා. දාලා ඔය මම බෝඩ් එකේ ලියලා තියෙන ක්‍රමයටම හරි පිළිවෙලට පැහැදිලිව ඔය 4 දෙනා ඔතෙන්ට ලියා ගන්න. එතකොට දරුවෝ දැන් එක එක අයට ඕක ලියා ගන්න යන වෙලාව වෙනස් වෙනවනේ. ඒ නිසා දැන් වීඩියෝ එක ඔතනින් නතර කරන්න. නතර කරලා tamunට අවශ්‍ය කාලය අරගෙන හරිද? අවශ්‍ය කාලය අරගෙන ඕක ලියා ගන්න. ලියලා ඉවර වෙලා ආයෙ වීඩියෝ එක ප්ලේ කරන් ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. දැන් ඕගොල්ලෝ දරුවෝ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා ඔන්න හඳුනාගත්තා. එහෙනම් සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද? කිසියම් සංඛ්‍යාවකින් ආරම්භ කරලා නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් ක්‍රමයකට හෝ රීතියකට පේලියක ලියන ලද සංඛ්‍යා සමූහයක්. ඊළඟට දරුවෝ දැන් අපි ඔය සංඛ්‍යා රටාවක් ගත්තාම දැන් අපි හිතමු මෙන්න මෙහෙම සංඛ්‍යා රටාවක් තියෙනවා කියලා 2 4 6 8 10. ඔයගොල්ලෝ දන්නම සංඛ්‍යා රටාවක් නෙවෙයි තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙම සංඛ්‍යා රටාවක් ගත්තොත් හරිද? මෙහෙම සංඛ්‍යා රටාවක් ගත්තොත් මේ සංඛ්‍යා රටාවේ දැන් මේ පිහිටනවනේ සංඛ්‍යා. මේ සංඛ්‍යා වලට අපි කියනවා දරුවෝ විශේෂ නමක්. අපි කියනවා මේ සංඛ්‍යා රටාවක පිහිටන අගයන් වලට ඒ සංඛ්‍යා රටාවේ පද කියලා කියනවා. සංඛ්‍යා රටාවේ පද.
එතකොට මෙන්න මේ සංඛ්‍යා රටාවක පිහිටන මේ අගයන් වලට අපි කියන්නේ ඒ සංඛ්‍යා රටාවේ පදයක් කියලා. දැන් 2 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක්. 4 කියන්නේ පදයක්. 6 කියන්නේ පදයක්. 8 කියන්නේ පදයක්. 10 කියලා කියන්නේත් පදයක්. එහෙනම් සංඛ්‍යා රටාවක පිහිටන අගයන් වලට අපි කියනවා මොනවා කියලාද? පද කියලා කියනවා. එතකොට දරුවෝ දැන් මේ වගේ රටාවක් දීලා කිව්වොත් ඕගලන්ට මෙම රටාවේ ඊළඟ පද දෙක ලියන්න. මොකක්ද අදහස? ඊළඟට එන සංඛ්‍යා දෙක ලියන්න කියලායි කියන්නේ. පැහැදිලිද? එහෙනම් මේ සංඛ්‍යා රටාවක තියෙන අගයන් වලට අපි කියනවා පද කියලා. එතකොට එතෙන්දි අපිට මේ පද මෙහෙම නම් කරන්න පුළුවන් ඒගොල්ලෝ පිහිටන ස්ථානය අනුව. දැන් ඔහොමනේ තියෙන්නේ සංඛ්‍යා රටාව. එතකොට දැන් මේකේ දෙක කියලා කියන්නේ මේ දෙක කියලා කියන්නේ මුල්ම කෙනානේ. එතකොට අපිට මෙයාට කියන්න පුළුවන් මෙයා තමයි පළමු පදය. මෙයා තමයි පළමු පදය. එතකොට 4 කියන්නේ ඊළඟ කෙනානේ. එතකොට එයාට කිව්ව හැකි මොකක් කියලාද? මෙයා තමයි සංඛ්‍යා රටාවේ දෙවන පදය. දෙවන පදය. ඊළඟට ඉන්නේ 6නේ. එයා කවුද? එයා තුන්වන පදය. තුන්වන පදය. එතකොට 8 කියන්නේ කවුද? හතරවන පදය. හතරවන පදය. එතකොට 10 කියන්නේ නම් පස්වන පදය. පස්වන පදය. ඔන්න ඔය විදිහට ඒ අගය සංඛ්‍යා රටාවේ පිහිටන ස්ථානය අනුවත් අපිට ඒගොල්ලන්ට නම් කිරීමක් කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් පද කියන්නේ මොනවා වලටද? සංඛ්‍යා රටාවක පිහිටන අගයන් වලට. එතකොට ඒ අගය පිහිටන ස්ථානයට අනුව අපිට ඒගොල්ලන්ට නාමකරණයක් දෙන්න පුළුවන්. එතකොට මුල්ම පිහිටන කෙනා පළවෙනි පදය, ඊළඟට දෙවෙනි පදය, ඊළඟට තුන්වෙනි පදය ওই විදිහට දෙන්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් සංඛ්‍යා රටාවක් මේ වගේ දීලා මෙහෙම දෙනවා සංඛ්‍යා රටාවක්. හරිද? දීලා මම ඕගොල්ලන්ගෙන් අහනවා මෙම රටාවේ 7 වන පදය කීයද? මෙම රටාවේ 7 වන පදය කීයද? එතකොට මොකක්ද අහන්නේ? මේ පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය, පස්වෙනි පදය. ඊළඟට ඉන්න ඕනේ 6 වෙනි පදය. ඊට පස්සේ ඉන්නේ කවුද? 7 වෙනි පදය. ඒ කියන්නේ 7 වෙනියා විදිහට ඉන්න කෙනාව තමයි අහන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි මේකත් දැන් සටහන් කරගමු. තරුවක් දාලා ලියන්න දරුවෝ මෙහෙම සංඛ්‍යා රටාවක සංඛ්‍යා රටාවක ඇති සෑම අගයක්ම එහි පදයක් ලෙස හැඳින්වේ. එහි පදයක් ලෙස හැඳින්වේ. පදයක් ලෙස හැඳින්වේ. ඊළඟ රූඩි ලියන්න. එම අගයන් රටාව තුල පිහිටන ස්ථානය අනුව පහත පරිදි නම් කරනු ලබයි.
කරනු ලබයි. නම් කරනු ලබයි. හරි. එහෙනම් ඔන්න දරුවෝ සංඛ්‍යා රටාවක තියෙන පදවලට කියනවා මේ අගයන් වලට කියනවා අපි පද කියලා. right. දැන් ওই බෝඩ් එකේ ඔයගලන්ට පේන්න තියෙනව නේද සටහනක්? ඔන්න ඔය සටහන දැන් ඕගොල්ලෝ ඔයගලගේ සටහන් පොතට ලියා ගන්න. හරි ඉස්සෙල්ලා වගේම වීඩියෝ එක නතර කරලා tamunට අවශ්‍ය වෙලාව අරගෙන පැහැදිලිව ලස්සනට නිරවුල්ව ඕක දැන් සටහනට ලියා ගන්න. ලියාගෙන ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න අපි ඊළඟට කතා කරමු මේ සංඛ්‍යා රටාවල ප්‍රභේද සම්බන්ධයෙන්. හරි. right. එහෙනම් ඔක ලියා ගන්න දැන්. right. ඊළඟ දරුවෝ ලියා ගන්න මාතෘකාවක් විශේෂිත සංඛ්‍යා රටා. විශේෂිත සංඛ්‍යා රටා. දැන් අපි හඳුනාගත්තනේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ සංඛ්‍යා රටා අතර ඉන්නව දරුවෝ අපිට විශේෂයෙන් අපි කතා කරන සංඛ්‍යා රටා කිහිපයක්. අපි අන්න ඒගොල්ලන් ඉස්සෙල්ලාම හඳුනා ගමු. මාතෘකාව දාගන්න විශේෂිත සංඛ්‍යා රටා. ඒ යටතේ ඉන්න පළවෙනියා තමයි ඔයගලන්ට මතක ඇති අපි කතා කරලා තියෙනවා මෙන්න මෙහෙම සංඛ්‍යා වර්ගයක් පිළිබඳව. කවුද? ඉරට්ටේ සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා මතකද? මොනවටද ඉරට්ටේ සංඛ්‍යා කියලා කියන්නේ? අපි ඉරට්ටේ සංඛ්‍යා කියලා කියනවා දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවලට. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. අන්න ඒගොල්ලන්ට තමයි කියන්නේ මොනවා කියලාද? ඉරට්ටේ සංඛ්‍යා කියලා. ඒතර ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ කාගෙන්ද ආරම්භ කරන්න පුළුවන් අපිට? මුලින්ම දෙකෙන් බෙදෙන සංඛ්‍යාව තමයි කවුද? දෙක කියන සංඛ්‍යාව. ඊළඟට ඉන්නේ කවුද? ඊළඟට ඉන්නවා 4 ඉන්නවා, 6 ඉන්නවා, 8 ඉන්නවා යන ආදී වශයෙන් ඉස්සරහට තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඉරට්ටේ සංඛ්‍යාවල මුලින්ම ඉන්නවා කවුද? 2, 4, 6, 8, 10, 12 ඔම යන ආදී වශයෙන් ඉස්සරහට ඉන්නවා. මතකනේ ඔයගලන්ට අර කුලකවලදී අපි දාන්නේ ගොඩක් ඉන්නවා කියලා පෙන්වන්න 33. අන්න ඒ වගේ ඔන්න මම 33ක් යෙදුවා. එතකොට දැන් ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන අයනේ. එතකොට දෙකෙන් ඉතිරි නැතිව නොබෙදෙන අයත් ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට අපි කිව්ව මොනවා කියලාද? ඔත්තේ සංඛ්‍යා කියලා. ඔත්තේ සංඛ්‍යා. එතකොට ඔත්තේ සංඛ්‍යාවල කොහොමද ඔත්තේ සංඛ්‍යා පිටන්නේ? මුල්ම කෙනා 1. 1 බෙදෙන්නේ නැහැනේ දෙකෙන්. එතකොට ඊළඟට 3, 5, 7, 9, 11 ඔහොම ඉස්සරහට යනවා. 13, 15 ඔහොම ඉදිරියට යනවා. හරි. එතකොට ඔන්න ඔහොම තමයි මුල්ම දෙන්න අපිට හඳුනා ගන්න පුළුවන්. අපි එහෙනම් මේකේ සටහන ලියාගෙන ඊළඟට බලමු අපි තව මොනවද හඳුනා ගන්න තියෙන සංඛ්‍යා රටා කියලා. right. එහෙනම් විශේෂිත සංඛ්‍යා රටා කියලා දැන් මාතෘකාවක් දැම්මනේ දරුවෝ. ඒක යටතේ මුලින්ම දාන්න අංක 1 කියලා මාතෘකාවක්. ඒ තමයි ඉරට්ටේ සංඛ්‍යා කියලා මාතෘකාවක් දාන්න. හරි. එහෙනම් හැමෝම ලියා ගන්න අංක 1 ඉරට්ටේ සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා. ඒක ඉස්සරහින් මෙහෙම කුඩා ඉරි කෑල්ලක් දාලා ලියන දරුවෝ ඉදිරියෙන් දෙකෙන් ඉතිරි නැතිව දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. හරිද? right. දැන් ඕක ලියාගත්තා නම් දරුවෝ මෙන්න මේක ලියන්න මෙන්න තියෙනවා මොනවද? ඉරට්ටේ සංඛ්‍යා රටාව. එහෙනම් 2 4 6 8 ඔහොම ලියා ගන්නොත් එන්න. හරිද?
2,4 6 8 10 12 33ක් දානවා මොකද වෙන්නේ? ඊරටේ සංඛ්‍යා රටාව ඉවර නැහැනේ. තව ඉදිරියට තියෙනවා. එහෙනම් ඊළඟට දාගන්න අංක 2 කියලා ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. එතකොට දරුවෝ මොනවටද ඔත්තේ සංඛ්‍යා කියලා කිව්වේ? ඔත්තේ සංඛ්‍යා කියලා අපි කියනවා දෙකෙන් ඉතිරි නැතුව නොබෙදෙන කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වන සංඛ්‍යාවලට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඔත්තේ සංඛ්‍යා කියලා. ඒකෙත් ඉස්සරහින් මෙහෙම ඔත්තේ සංඛ්‍යා කියලා ලියලා කුඩායිරි කැල්ලක් දාලා ලියා ගන්න. දෙකෙන් ඉතිරි නැතිව දෙකෙන් ඉතිරි නැතිව දෙකෙන් ඉතිරි නැතිව නොබෙදෙන සංඛ්‍යා නොබෙදෙන සංඛ්‍යා නොබෙදෙන සංඛ්‍යා දෙකෙන් ඉතිරි නැතිව නොබෙදෙන සංඛ්‍යා. හරි. ලියා ගන්න දරුවෝ ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා නම් පටන් ගන්න කීයෙන්ද? 1න්. 1 3 5 7 9 11 යන ආදී වශයෙන් යනවා. හරි. දැන් මෙව මේ 6 ඉගෙනගත්තු දේවල් මතකනේ? හරිද? අපි 6 ඉගෙනගෙන තියෙන ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා ඔක්කොම ඉගෙන ගත්තා. ඊළඟට දැන් අපි ඔත්තේ කතා කළා, ඉරට්ටේ කතා කළා. ඊළඟ කෙනා තමයි තුන්වෙනියා සමචතුරස්‍ර සංඛ්‍යා. මාත් එක්ක මාතෘකාව ලියා ගන්න. සමචතුරස්‍ර සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා. මේගොල්ලන්ටම කියනවා දරුවෝ වර්ග සංඛ්‍යා කියලා. සමචතුරස්‍ර සංඛ්‍යා එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා. මතකද? මේක අපි ඉගෙන ගනිද්දී 6 වසරේදී අර තිත් සටහන් එහෙම ඇන්දා සමචතුරස්‍රාකාරව. එහෙනම් මොනවටද සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ? එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා කියලා කියන්නේ? සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ දරුවෝ තිත් සටහනක් මගින් සමචතුරස්‍රාකාරව දක්වන්න පුළුවන් අගයන් වලට. තිත් සටහනක් මගින් සමචතුරස්‍රාකාරව දක්වන්න පුළුවන් කට්ටිය. එතකොට අපි දැන් ඇඳලා තිබ්බනේ මතකයි නේද 6 දී. මුල්ම කෙනා 1. 1 කියන දැන් එකට අඳින්න ඕනේ තිත් 1යිනේ. ඔය තිත වටේට ඔහොම සමචතුරස්‍රයක් අඳින්න පුළුවන්. ඒ හින්දා අපි කියනවා සමචතුරස්‍රාකාරව දක්වන්න පුළුවන් 1 කියන කෙනා. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවනේ මේ තිත් දෙකක් ගත්තොත් එහෙම තිත් දෙක සම්බන්ධ කරන් සමචතුරස්‍රාකාරව දක්වන්න බෑ. හේතුව දිග වැඩිනේ. එතකොට මේ ඍජු කෝණාශ්‍රයක් වගේ ඇඳෙන්නේ. එහෙනම් දෙකෙන් බෑ. නැවතෙන්නේ කවුද? ආයෙන්නේ සමචතුරස්‍රයක් විදිහට පේන්නේ 4 කියන අගය. මෙහෙන් බලන්න මේ 4 කියන අගය ඔහොම තිත් සටහනක් ගත්තොත් හරියටම සමචතුරස්‍රාකාරව අඳින්න පුළුවන් නේද? 4. ආයෙන්නේ කවුද? ආයෙන්නේ 9. 9 කියන අගය තමයි ආයේ සමචතුරස්‍රයක් විදිහට තිත් සටහනකින් හරියටම නිරූපණය කරන්න පුළුවන්. මෙහෙන් බලන්න මේ සමචතුරස්‍රාකාරයි. හරි. ඉතින් අපි ඕක පේන්න මෙහෙම සමචතුරස්‍රයක් අඳිනවා. ආයේ තියෙන්නේ කවුද? ආයේ තියෙන්නේ 16. ඒ කියන්නේ 4 මෙන්න මේ විදිහට. ඔයාලට මතක ඇති අපි 6 දී මෙව් ඇඳා කීය වෙනකන්ද? 10 වෙනකන් ඇඳා. 10 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වෙනකම් ඇඳා. එතකොට දරුවෝ මෙන්න මෙහෙම තිත් සටහනක් මගින් සමචතුරස්‍රාකාරව දක්වන්න පුළුවන් අගයන් වලට අපි කියනවා මොනවා කියලාද? සමචතුරස්‍ර සංඛ්‍යා කියලා. එතකොට දරුවෝ මේ සමචතුරස්‍ර සංඛ්‍යා කියන ඒවා අපි ගත්තොත් සමචතුරස්‍ර සංඛ්‍යාවල පළවෙනිම කෙනා තමයි කවුද? පළවෙනිම කෙනා 1. දෙවනියා තමයි බලන්න 1 2 3 4. 4 කියන කෙනා තමයි දෙවෙනි කෙනා. තුන්වෙනි කෙනා තමයි 1 2 3 4 5 6 7 8 9 කියන කෙනා. ඊළඟට අපි ගත්තොත් 4 වෙනි කෙනා මෙන්න මෙයාත් සමචතුරස්‍රාකාරයිනේ.
මෙතන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. 4 වෙනි යගේ තියෙනවා කීයක්ද? 16ක්. ඔන්න ඔහම තිත් සටහනක් මගින් සමචතුරස්‍රාකාරව දක්වන්න පුළුවන් කට්ටියට අපි කියනවා ගණිතයේදී මොනවා කියලාද? සමචතුරස්‍ර සංඛ්‍යා කියලා. හැබැයි දැන් කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන්. එතකොට ඉතින් සමචතුරස්‍ර සංඛ්‍යා හොයන්න ඕව අඳින්නම ඕනේද? දැන් ගැටලුවක් නේ. ඕක අඳෙන්ද ඕක හොයනවා කියන්නේ. නෑ දරුවෝ. මේ සමචතුරස්‍ර සංඛ්‍යා හැදෙන ක්‍රමයකුත් තියෙනවා. දැන් අර ඉස්සෙල්ලා ඉරට්ටේ සංඛ්‍යා හැදුනේ දෙකෙන් බෙදිලා හරියටම. ඔත්තේ සංඛ්‍යා හැදුනේ දෙකෙන් නොබෙදිලා. අන්න ඒ වගේ මෙන්න මේ සමචතුරස්‍ර සංඛ්‍යා කියන ඒවා අපිට ගන්න පුළුවන් දරුවෝ යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කළොත් අපිට එයාගේ සමචතුරස්‍ර සංඛ්‍යාව ලැබෙනවා. මෙහෙන් බලන්නකෝ. මෙතන 1 කියන අගේ හැදිලා තියෙන්නේ එක් වරක් එකකින්. 1 කියන කෙනා එයාගෙන්ම ගුණ වෙනවා. එතකොට කීයද? එකමයි. එක් වරක් 1. මේ දෙවණියව හැදිලා තියෙන්නේ කොහොමද? දෙවණියව හැදිලා තියෙන්නේ ඊළඟට 2 ගුණ වෙනවා 2කින්. 2 2කින් ගුණ වෙනවා. එතකොට දෙවරක් 2 කීයද? 4යි. එතකොට ඊළඟට 9 හැදුනේ කොහොමද එහෙනම්? 3 3ෙන් ගුණ වෙනවා. එතකොට 3 වරක් 3 9යි. එහෙනම් 16 හැදුනේ කොහොමද? 4 4ෙන් ගුණ වෙනවා. එතකොට කීයද? 16යි. ඔන්න ඔය විදිහටයි දරුවෝ ඔය රටාව හැදිලා තියෙන්නේ. එතකොට ඊළඟ කෙනා අඳින්න ඕනේ නැහැ. අපිට හෙව්ව හැකි. ඊළඟ කෙනා කීය වෙන්න ඕනේද? ඊළඟ කෙනා අනිවාර්යෙන් 5 වරක් 5 වෙන්න ඕනේ. 5 වරක් 5 කීයද? 25යි. ඊළඟට 6 වරක් 6. ඔහොම දිගින් දිගටම යනවා. එහෙනම් දැන් සමචතුරස්‍ර සංඛ්‍යා හොයන්න අර 30 සටහන් අඳින්න ඕනේ නැහැ. ඇන්දොත් සමචතුරස්‍රාකාරව අඳින්න පුළුවන්. එහෙනම් කොහොමද සමචතුරස්‍ර සංඛ්‍යාවක් හැදෙන්නේ? යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලයි හැදෙන්නේ. එතකොට අපිට මේ රටාව ලිව්වොත් රටාව වෙන්නේ දරුවෝ මෙහෙම. 1 පළවෙනි පදේ 1, දෙවෙනි පදේ 4, තුන්වෙනියා 9, හතරවෙනියා 16, පස්වෙනියා 25. ඔහොම ඉදිරියට යනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි දැන් ඔතෙන්ට සටහනක් ලියාගමු දරුවෝ. මෙතන ඉස්සරහින් කුඩා ඉරි කැල්ලක් දාලා ලියන්න මෙහෙම. තිත් සටහනක් මගින් තිත් සටහනක් මගින් තිත් සටහනක් මගින් සමචතුරස්‍රාකාරව 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 ඇඳිය හැකි ඇඳිය හැකි ඇඳිය හැකි අගයන් ඇඳිය හැකි අගයන් අගයන් සමචතුරස්‍ර සංඛ්‍යා නම් වේ. සමචතුරස්‍ර සංඛ්‍යා නම් වේ. සමචතුරස්‍ර සංඛ්‍යා නම් වේ. right. දැන් දරුවෝ ඔයගොල්ලෝ මේ බෝඩ් එකේ තියෙන කොටස පොතේ ඇඳ ගන්න ඕනේ. එතෙන්දී ඔය පළවෙනි 4 දෙනා විතරක් අඳින්න. පළවෙනි 4 දෙනා ඇඳලා අර කළු පාටින් කෙලවරේ ලියලා තියෙනවනේ සංඛ්‍යා රටාව. ඒක පහලින් ලියා ගන්න. හරි? පැහැදිලි නේද? මෙන්න මේ 4 දෙනා විතරක් ඇඳහම් ප්‍රමාණවත්. මෙයාව මේ 4 දෙනා ඇඳලා ඊට පහලින් ලියා ගන්න. හරි? හරි. දැන් එහෙනම් වීඩියෝ එකට නතර කරන් තමුන්ට අවශ්‍ය කාලය අරගෙන හොඳින්
ඔය රූප සටහන් ටික පැහැදිලි වැඳ ගන්න. දැන් දරුවෝ ලියා ගන්න මෙන්න මෙහෙම කිසියම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් සම චතුරස්‍ර සංඛ්‍යා ලබාගත හැක හරි. එහෙනම් ඔන්න අපිට පුළුවන් සමචතුරස්‍ර සංඛ්‍යාවක් ගන්න දරුවෝ කොහොමද? යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරලා. එතකොට එහෙනම් සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ තිත් සටහන් මගින් සමචතුරස්‍රාකාරව දක්වන්න පුළුවන් අය තමයි. එතකොට සමචතුරස්‍ර සංඛ්‍යා හොයාගන්නේ කොහොමද? අපිට යම් සමචතුරස්‍ර සංඛ්‍යාවක් ඕන නම් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරනවා. දැන් 6 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ? 6 6න් ගුණ කරන්න ඕනේ. 6 වරක් 6 කීයද? 36යි. අන්න ඒ විදිහට. අපිට 10 වෙනි අව ඕන නම්, ඒ කියන්නේ 10 වෙනි පදය ඕන නම් මොකද කරන්න ඕනේ? 10 වරක් 10 විදිහට යාව ගන්න පුළුවන්. එතකොට 100යි. ඔය විදිහට ගන්න පුළුවන්. ඊළඟ ලියා ගන්න දරුවෝ අපිට 4 වෙනියා විදිහට කතා කරන්න තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා. ඔයගලන්ට මතක ඇති ඔය වගේම සංඛ්‍යා වර්ගයක් තිබ්බනේ නේ. ලියන්න ත්‍රිකෝණ සංඛ්‍යා. 4 වෙනි මාතෘකාව. 14 වෙනි කොටස. ත්‍රිකෝණ සංඛ්‍යා. එතකොට දැන් අපි කතා කළා මේ වෙද්දි ඉරට්ටේ සංඛ්‍යා ගැන කතා කළා, ඔත්තේ සංඛ්‍යා ගැන කතා කළා, සමචතුරස්‍ර සංඛ්‍යා ගැන කතා කළා. 4 වෙනියා තමයි කවුද? ත්‍රිකෝණ සංඛ්‍යා. මොනවටද දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ? ඒතර අපි දන්නවා ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියලා කියන්නේ තිත් සටහනක් මගින් ත්‍රිකෝණාකාරව නිරූපණය කළ හැකි අගයන් වලට. තිත් සටහනක් මගින් ත්‍රිකෝණාකාරව. එතෙන්දිත් අපි මුල්ම කෙනා විදිහට ගන්නවා 1 කියන අගය. අපි කියනවා එයාව ත්‍රිකෝණාකාරව නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කෙනා විදිහට අපි ගන්නවා කවද? 3 කියන අගය. බලන්න මේ 3 කියන අගය මෙහෙම ඇන්දොත් මේක ත්‍රිකෝණාකාර නිරූපණයක් නේද? ඊළඟට අපිට ගන්න පුළුවන් ඊළඟ කෙනා විදිහට කවුද? 6 කියන අගය. මෙන් බලන්න මේ තිත් 6න් ත්‍රිකෝණාකාරව නිරූපණය වෙන්නේ. ඊළඟට අපිට ගන්න පුළුවන් 10 කියන අගය. 10. මෙන් බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10 කියන අගය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තිත් සටහනක් මගින් ත්‍රිකෝණාකාරව නිරූපණය කළ හැකි අගයන් වලට අපි ගණිතයේදී කියනවා දරුවෝ මොන සංඛ්‍යා කියලාද? ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. එතකොට බලන්නකො මේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. දෙවනිය කවුද? දෙවනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි 2යි 3යි 3. එතකොට තුන්වෙනිය බලන්න මෙතන ඔක්කොම තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා 6. හතරවෙනියා 1 2 3 4 5 6 7 8 9 10. හරි. ඔන්න ඔහොම තමයි ත්‍රිකෝණ සංඛ්‍යා කියන සංඛ්‍යා රටාව හැදෙන්නේ. එතකොට දැන් මෙතෙන්දිත් අපිට මෙවුවා තිත් සටහන් ඇඳ හොයන්න බෑනේ අගේ කීයද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තිත් සටහන් ඇඳන ක්‍රමයක් තියෙනවා. මේ මුල්ම කෙනා 1නේ. ඊළඟට 1 ඊළඟට තියෙන්නේ 2ක් එයාට ඇවිල්ලා. තව 2ක් එකතු වෙලා. ඊළඟට තුන්වෙනියගේ 1කුයි 2 පේලියකුයි 3කුයි. එතකොට හතරවෙනියට එද්දි 1කුයි 2කුයි 3කුයි අන්තිම පේලිය 4කුයි.
ඒතර ඔය වගේ තිත් වැඩි වෙනවනේ එන්න එන්න. එතකොට පස්වෙනිය එන්න ඕනේ කොහමද? 1 තිතයි, ඊළඟට තිත් 2යි, ඊළඟට තිත් 3යි, ඊළඟට තිත් 4 පේලිය, ඊළඟට තිත් 5 පේලිය. ওই විදිහට තමයි එන්නේ. හැබැයි දැන් ඔහොම තිත් සටහන් ඇඳ එව්ව ගණන් කර කර ත්‍රිකෝණ සංඛ්‍යාත්මක අගයන් හොයන්න අපිට බැහැනේ. එතකොට අර සමචතුරස්‍ර සංඛ්‍යා ගත්ත වගේම දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යා ගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි අපිට මේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් බොහොම පහසුවෙන් ගන්න පුළුවන් යම් සංඛ්‍යාවක් යම් පූර්ණ සංඛ්‍යාවක් ඊට පසුව යෙදෙන පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ඒ එන උත්තරේ දෙකට බෙදලා හරිද කොහොමද ගන්න පුළුවන් යම් අගයක් නැත්නම් යම් පූර්ණ සංඛ්‍යාවක් ඊට පසුව ඇති පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ඒ එන උත්තරේ දෙකට බෙදලා අපිට ත්‍රිකෝණ සංඛ්‍යාවක් ගන්න පුළුවන්. මෙන් බලන්නකො මේ. අපිට ඕනේ පළවෙනි පදය නම් අපි කරන්න ඕනේ 1 ගුණ කරනවා ඊට පසුව යෙදෙන කෙනාගෙන්. ඊට පසුව යෙදෙන්නේ කවුද? ඊට පසුව යෙදෙන්නේ 2. හරි? ගුණ කරලා මේන උත්තරේ ඔය එන උත්තරේ බෙදනවා 2කින්. බෙදනවා 2කින්. හරි? එතකොට මෙන් බලන්න මෙතනින් එනවනේ දරුවෝ දෙවරක් 1 කීයද 2යි. ඒ 2 කියන පිළිතුර දෙකෙන් බෙදුනොත් 2ට 2 කීයද 1යි. අන්න එනවා ත්‍රිකෝණ සංඛ්‍යාව පළවෙනිය 1. එතකොට දරුවෝ දැන් අපිට අවශ්‍ය නම් දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඒක ගන්නෙ කොහොමද? දෙවනියා නම් ඕනේ 2 ගුණ කරනවා ඊට පස්සේ සංඛ්‍යාවෙන්. කාගෙන්ද එහෙනම් ගුණ කරන්න ඕනේ? 3ෙන්. ගුණ කරලා ඔය එන උත්තරේ බෙදනවා 2ට. හරි? එතකොට දෙවරක් 3 කීයද? දෙවරක් 3 6යි. 6 2ට බෙදුනොත් 6ට 2 කීයද? 6ට 2 3යි. මෙන්න බලන්න මේ 3. ඊළඟට අපිට අවශ්‍ය නම් තුන්වෙනි කෙනා. අපිට අවශ්‍ය නම් තුන්වෙනි කෙනා. කොහොමද හොයන්නේ? 3 ගුණ කරනවා ඊට පසු කෙනාගෙන්. ඒ කියන්නේ කාගෙන්ද? 4ෙන්. ලැබෙන පිළිතුර බෙදනවා 2ට. එතකොට 3 වරක් 4 12යි. 12 2ට බෙදුනොත් 6යි. හරි මේ 3 වරක් 4 12ක් හැදෙනවා. ඒක 2ට බෙදුනොත් කීයද? 6ක් ලැබෙනවා. එතකොට අපිට අවශ්‍ය නම් 4 වෙනි කෙනාව හොයාගන්න. 4 වෙනියව. කොහොමද හොයන්නේ? 4 ගුණ කරනවා ඊට පසු කෙනාගෙන්. කාගෙන්ද ගුණ කරන්න ඕනේ? 5න් ගුණ කරනවා. එන උත්තරේ බෙදනවා කීයෙන්ද? 2ට බෙදනවා. එතකොට 4 වරක් 5 කීයද? 4 වරක් 5 20යි. එතකොට 20 2ට බෙදුනොත් කීයද? 10යි. පැහැදිලිද? එතකොට දැන් අපිට පස්වෙනිය ඕනේ නම් දරුවෝ මේ වගේ තිත් සටහන් ඇඳ ඉන්නේ. පස්වෙනි අගය කීයද කියලා හොයාගන්න ඕනේ නම් අපි කරන්නේ මෙච්චරයි. කොහොමද පස්වෙනියව හොයාගන්නේ? 5 ගුණ කරනවා කාගෙන්ද? ඊට පස්සේ ඉන්නේ 6න්. ඔය එන උත්තරේ බෙදනවා කීයටද? 2ට. එතකොට 5 වරක් 6 30යි. 30 2ට බෙදුනොත් කීයද? 15යි. පැහැදිලිද? එතකොට දැන් අපිට ඕනේ නම් 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කොහොමද හොයන්න ඕනේ? 10 ගුණ කරනවා කීයෙන්ද? 11න්. 10 ගුණ කරනවා 11න්. එන උත්තරේ බෙදනවා කීයටද? 2ට. පැහැදිලිද? හැමතිස්සෙම ත්‍රිකෝණ සංඛ්‍යාවක් බොහොම පහසුවෙන් ගන්න පුළුවන් යම් අගයක් ඊට පසුවේ දෙන පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ඒන උත්තරේ කීයෙන් බෙදලාද? 2ට බෙදලා. පැහැදිලිනේ? හරි. එහෙනම් දරුවෝ බලන්න අපේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව වෙන්නේ මෙහෙම. පළවෙනි පදය 1, දෙවෙනියා 3, තුන්වෙනි පදය 6, හතරවෙනි පදය 10, අන්තිම කෙනා 15. ඔන්න ඔහොම තමයි අපේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ලැබෙන්නේ. එහෙනම් දැන් තේරුණා නේද? සමචතුරස්‍ර සංඛ්‍යා ලැබෙන්නේ කොහොමද? එම සංඛ්‍යාවෙන්ම ගුණ කරලා. ත්‍රිකෝණ සංඛ්‍යා ලැබෙන්නේ යම් සංඛ්‍යාවක් ඊට පසු යෙදෙන සංඛ්‍යාවෙන් ගුණ කරලා එන උත්තරේ කීයට බෙදලාද? 2ට බෙදලා. පැහැදිලිනේ? හරි. එහෙනම් දරුවෝ අපි දැන් ත්‍රිකෝණ සංඛ්‍යා කියන එකට සටහන ලියා ගමු. ඉදිරියෙන් ලියන්න මෙන්න මෙහෙම. තිත් සටහනක් මගින්
තිත් සටහනක් මගින් තිත් සටහනක් මගින් ත්‍රිකෝණාකාරව 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 දැක්විය හැකි අගයන් දැක්විය හැකි අගයන් දැක්විය හැකි අගයන් ත්‍රිකෝණ සංඛ්‍යා නම් වේ. ත්‍රිකෝණ සංඛ්‍යා නම් වේ. ත්‍රිකෝණ සංඛ්‍යා නම් වේ. හරිද? රයිට්. දැන් එහෙනම් දරුවෝ අර ඉස්සෙල්ලා විදිහටම ඔය බෝඩ් එකේ තියෙන කොටස තියෙන්නේ. ඔන්න ඔය කොටස දැන් ඕගොල්ලන්ගේ සටහන් පොතේ ලියා ගන්න ඕනේ. හරි? එහෙනම් දැන් වීඩියෝ එක ටික කරන අතර කරලා හොඳින් Tamanට අවශ්‍ය කාලය අරගෙන පැහැදිලිව निराවුල්ව ලස්සනට ඔන්න ඔය සටහන තමුන්ගේ සටහන් පොතේ ලියා ගන්න. right. දැන් එහෙනම් ඕක ලියාගත්තා නම් මෙන්න මෙහෙම සටහනක් දාන්න දරුවෝ පහලින් යම් සංඛ්‍යාවක් ඊට පසුව යෙදෙන පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කර ලැබෙන පිළිතුර දෙකෙන් බෙදීමෙන් ත්‍රිකෝණ සංඛ්‍යා ලබා ගත හැකිය. හරිද දරුවෝ? right. ඔන්න එහෙනම් අපිට ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි මොකක්ද? යම් සංඛ්‍යාවක් ඊට පසුව යෙදෙන සංඛ්‍යාවෙන් ගුණ කරලා ඒ එන උත්තරේ දෙකට බෙදලා අපිට පහසුවෙන් ගන්න පුළුවන්. ඊළඟට දරුවෝ දැන් අපි කතා කළානේ 4 දෙනෙක් මොනවද කතා කරේ? ඉරට්ටේ සංඛ්‍යා කතා කළා, ඔත්තේ සංඛ්‍යා කතා කළා, ඊළඟට සමචතුරස් සංඛ්‍යා කතා කළා. ඊළඟට කතා කරා අපි අවසානයේට ත්‍රිකෝණ සංඛ්‍යා ගැන. දැන් දරුවෝ
අපි කතා කරමු ඊළඟට අපි ඉගෙනගෙන තියෙන තව විශේෂ කෙනෙක්. ඒ තමයි ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. right. ලියන මාතෘකාව 5 ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. මොනවටද ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ? අපි මේ කොටස දරුවෝ ඉගෙනගෙන තියෙනවා 6 දිත් ඉගෙන ගත්තා 7 දී ලොකුවට කතා කළා මතකද? මහා පොදු සාධකය ඊළඟට කුඩා පොදු ගුණාකාරය ඔව හොයද්දි ප්‍රථමක සංඛ්‍යානේ ඕන උනේ. මොනවටද ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා කියලා අපි කියනවා සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවලට. මොනවටද සාධක කියලා කිව්වේ? සාධක කියලා කියන්නේ දරුවෝ යම් සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදෙන අගයන් වලට. එතකොට මේ ප්‍රථමක සංඛ්‍යා කියනවා බෙදෙන්නේ එකෙන් සහ එම අගයෙන් පමණයි. එකෙන් සහ එම අගයෙන් පමණයි මේ අයව බෙදන්න පුළුවන් ඉතිරි නැතිව. වෙන කිසිම සංඛ්‍යාවකින් ඉතිරි නැතුව බෙදන්න බෑ. එතකොට අපි කියනවා සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාවලට මොනවා කියලාද? ප්‍රථමක සංඛ්‍යා කියලා. එතකොට ප්‍රථමක සංඛ්‍යා ටික තමයි මොනවද? 2. හිතලා බලන්න 2 බෙදෙන්නේ එකෙනුයි දෙකෙනුයි විතරයි. ඉන්නවා කවුද? 3. 3 බෙදෙන්නේ එකෙනුයි තුනෙනුයි විතරයි. ඊළඟට ඉන්නවා 5 7 ඊළඟට 11 13 මේ වගේ ඉස්සරහට තව ගොඩාක් තියෙනවා. මේ වගේ කට්ටිය බෙදෙන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරයි. අන්න ඒගොල්ලන්ට අපි කියනවා මොන සංඛ්‍යාද? ප්‍රථමක සංඛ්‍යා කියලා. හරි. එහෙනම් දැන් අපි ලියාගමු දරුවෝ. මේක ඉස්සරහින් කුඩා ඉරි කැල්ලක් දාලා ලියන්න. සාධක දෙකක් පමණක්. සාධක දෙකක් පමණක්. සාධක දෙකක් පමණක්. ඇති සංඛ්‍යා සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා නම් වේ. ප්‍රථමක සංඛ්‍යා නම් වේ. ප්‍රථමක සංඛ්‍යා නම් වේ. හරි. දැන් දරුවෝ ඔයගලන්ට බෝඩ් එකේ දක්වලා තියෙනවානේ මෙන්න මෙහෙම ප්‍රථමක සංඛ්‍යා රටාව. අන්න ඒක ලියා ගන්න උතෙන්ට. හරිද? එතකොට මොනවද ප්‍රථමක සංඛ්‍යා? 2 3 5 7 11 13 17 ඔහොම යන කට්ටිය. 19 ඔක ඉවරයක් නැහැ ඉතින් දරුවෝ. හරි. හැබැයි මේ ප්‍රථමක සංඛ්‍යා නම් දරුවෝ මේ මතක තියාගන්න ඕනේ. හරිද? ප්‍රථමක සංඛ්‍යා නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. එතකොට ප්‍රථමක සංඛ්‍යා වලට අයත් නොවන අයට අපි කිව්වා මොනවා කියලාද? සංයුත සංඛ්‍යා කියලා. එහෙනම් දාන්න අංක 6 සංයුත සංඛ්‍යා. සංයුත සංඛ්‍යා. සංයුත සංඛ්‍යා. සංයුත සංඛ්‍යා. එතකොට එහෙනම් සංයුත සංඛ්‍යා කියලා කියන්නේ අපි ප්‍රථමක නොවන සංඛ්‍යාවලට. ඒ කියන්නේ ප්‍රථමක කිව්වේ දරුවෝ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යානේ. එතකොට සාධක දෙකට වඩා වැඩි නම් අපි ඒගොල්ලන්ට කියනවා මොනවා කියලාද? සංයුත සංඛ්‍යා කියලා. හැබැයි එක්කෙනෙක් ඉන්නවා ප්‍රථමකත් නොවන සංයුතත් නොවන. මතකද? කවුද? ඒ තමයි එක කියන සංඛ්‍යාව. එක කියන කෙනාට සාධක එකයිනේ තියෙන්නේ. එක බෙදෙන්නේ එකෙන් විතරනේ. ඒ නිසා එයා ප්‍රථමකත් නෙමේ සංයුතත් නෙමේ. එතකොට සංයුත වලට අයිති වෙන්නේ මෙතෙන්ට අයිති නොවන අය. එක හැර. එතකොට මෙතන ඉන්නවා 4. මෙතෙන්ට අයිති නෑ 6 8 9 10 12. ප්‍රථමක නොවන අයට කියනවා මොනවා කියලාද? සංයුත කියලා. එහෙනම් ලියන්න දරුවෝ මාතෘකාව අංක 6 සංයුත සංඛ්‍යා. සංයුත සංඛ්‍යා. ඒ කොටසට ලියන්න ඉදිරියෙන් ඉරක් දාලා සාධක සාධක
සාධක දෙකකට වඩා ඇති සාධක දෙකකට වඩා ඇති සාධක දෙකකට වඩා ඇති සංඛ්‍යා සාධක දෙකකට වඩා ඇති සංඛ්‍යා සංයුත සංඛ්‍යා නම් වේ සංයුත සංඛ්‍යා නම් වේ සංයුත සංඛ්‍යා නම් වේ සංයුත සංඛ්‍යා නම් වේ හරි දැන් එනම් දරුවෝ බෝඩ් එකේ ඕගොල්ලන්ට පේන්න තියනවා නේද සංයුත සංඛ්‍යා කියන කොටස අන්නේ රටාව දැන් ඔතෙන්ට ලියා ගන්න right ඔන්න දැන් දරුවෝ අපි කතා කරා සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා කතා කළා ඊළඟට සංඛ්‍යා රටාවේ පද සම්බන්ධයෙන් සාකච්ඡා කළා ඊළඟට අපි හඳුරගත්තා අපි ඉගෙනගෙන තියෙන විශේෂිත සංඛ්‍යා රටා වර්ග 6ක් පිළිබඳව හරිද දැන් ওই ටික දරුවෝ අපි කතා කරලා තියෙන දේවල් ටික දැන් මෙතනින් එහාට අපි කතා කරන්න හදන්නේ අපේ 8 ශ්‍රේණියට ආවේනික වුණු අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන කොටස් ටිකක් ඒ හින්දා හොඳින් අහගන්න මේ කරුණු ටික හරි එහෙනම් මාතෘකාවක් දාගන්න දරුවෝ අලුත් මාතෘකාවක් විදියට සංඛ්‍යා රටාවල ප්‍රභේද සංඛ්‍යා රටාවල ප්‍රභේද මාතෘකාව ලියන්න සංඛ්‍යා රටාවල ප්‍රභේද සංඛ්‍යා රටාවල ප්‍රභේද මෙන්න මෙහෙමයි දැන් හොඳට අහගන්න හරි දරුවෝ සංඛ්‍යා රටාවක තියෙන පද ගණන අනුව පද කිව්වේ මොනවටද සංඛ්‍යා රටාවේ තියෙන අගයන් වලට ඔන්න ඔය සංඛ්‍යා රටාවක තියෙන පද ගණන අනුව අපි සංඛ්‍යා රටා කියන ඒවා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා සංඛ්‍යා රටා කියන ඒවා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා ඒ මෙන්න මෙහෙමයි දැන් මම බෝඩ් එකේ සංඛ්‍යා රටාවක් ලියන්නම්කෝ මෙන්න මෙහෙම 2 4 6 8 10 දැන් මේ සංඛ්‍යා රටාවේ මං අහනවා පද කීයක් තියෙනවද පද කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි මේ සංඛ්‍යා රටාවට තියෙනවා පද 5ක් තියෙනවා පද 5ක සංඛ්‍යා රටාවක් තමයි මම මේ ලියලා තියෙන්නේ ඊළඟට මම ලියනවා මෙහෙම 1 3 5 7 9 11 13 15 එතකොට මේ සංඛ්‍යා රටාවේ පද කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා පද ගාන 8යි පැහැදිලිද ඊළඟට මම ලියනවා මෙන්න මෙහෙම සංඛ්‍යා රටාවක් 2 4 6 8 කියලා දාලා ඉස්සරහින් තිත් තුනක් දානවා දැන් ඔහොම තිත් තුනක් දැම්මොත් දරුවෝ මොකක්ද ඒකේ අදහස මොකක්ද අදහස අපි කුලකවල ඉගෙන ගත්තේ අවයව ගොඩාක් තියෙනකොට තමයි අපි කිහිපයක් ලියලා තිත් තුනක් දාන්නේ ඒ කියන්නේ දැන් මෙහෙම තිත් තුනක් දැම්මොත් මේකේ අදහස තමයි මේ රටාව 8න් ඉවර නැහැ 8න් පස්සෙත් මේ රටාව දිගින් දිගටම යනවා හරිද එතකොට දැන් මේකේ පද ගණන කීයද කියලා මං ඇහුවොත් ඕගොල්ලන්ගෙන් ඇත්තටම මේකේ පද ගණන කියන්න බෑ. ඇයි පද 1යි 2යි 3යි 4යි කියලා නතර කරන්න බෑ. තිත් තුනක් දාලා තියෙනවානේ. ඒ කියන්නේ තවත් ඉස්සරහට තියෙනවා පද. එතකොට මේ පද ටික ලියලා නැහැ. එතකොට ඉස්සරහට තියෙනවා නම් කොතනින්ද නතර වෙන්නේ කියලා කියන්න බැහැනේ නේද? ඒ නිසා පද ගාන කියන්න බෑ. අන්න සංඛ්‍යා රටා ගැන අපි බලද්දි දරුවෝ ඇතැම් සංඛ්‍යා රටාවල දැන් මම මෙතන තව උදාහරණයක් ලියන්නම් 5 10 15 20 ඔහොම නතර කරා නම් කිව්ව හැකි පද තියෙන්නේ 4යි. එතනින් එහාට කිසිවක් නැහැ. හැබැයි අගට තිත් තුනක් දාපු ගමන් ඉස්සරහටත් ඕක තියෙනවා. ඒ හින්දා පද ගණන කියන්න බෑ. ඔන්න ඔය විදිහට ඇතැම් සංඛ්‍යා රටාවල පද ගණන හරියටම කියන්න පුළුවන් කීයද කියලා.
හැබැයි ඇතැම් සංඛ්‍යා රටාවල පද ගණන හරියටම කීයද කියලා කියන්න බෑ. ඒ අනුව මේ සංඛ්‍යා රටා කියන එක ඒකේ තියෙන පද ගණන අනුව අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ප්‍රධාන කොටස් දෙකකට. පළවෙනි කොටස තමයි පද ගණන පරිමිත වුණු සංඛ්‍යා රටා. පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා. දෙවෙනි කොටස තමයි පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා. අපරිමිත වූ සංඛ්‍යා රටා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. පද ගණන දරුවෝ පරිමිත වූ සංඛ්‍යා රටා කියලා කියන්නේ පද ගණන හරියටම කීයදයි කියලා කියන්න පුළුවන්. පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා කියලා කියන්නේ පද ගණන කීයද කියලා කියන්න බෑ. ඒක වෙන් වෙන්නේ මෙහෙම මේ. මෙහෙම පද ගණන හරියටම කියන්න පුළුවන් ඒවා හරියටම ඉවර වෙලා තියෙනවා අගයකින්. හැබැයි මෙන්න මේ වගේ අගට තිත් තුනක් යෙදෙන වල පද ගණන හරියටම කීයද කියලා කියන්න බෑ. එහෙනම් පද ගණන අනුව සංඛ්‍යා රටා කියන ඒවා බෙදෙනවා ප්‍රභේද කීයකටද? ප්‍රභේද දෙකකට බෙදෙනවා. එකක් තමයි මොකද්ද? පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා. අනිත් එක තමයි මොකද්ද? පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය කොටස අපි ඊළඟට සටහන් කරගමු. ඉස්සෙල්ලාම තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම. සංඛ්‍යා රටාවක ඇති පද ගණන අනුව පද ගණන අනුව පද ගණන අනුව සංඛ්‍යා රටා ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකට බෙදේ. හරි. දරුවෝ අපි ලියාගමු ප්‍රභේද දෙක. මුලින්ම ලියන්න අංක 1 කියලා දාලා පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා. ලියන අංක 1 පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා. පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා. හරි. පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා කියන්නේ මොනවටද? හරියටම පද ගණන කියන්න පුළුවන් සංඛ්‍යා රටා. ඒ කියන්නේ මේ බලන්න මේ රටාවේ පද කීයක් ඉන්නවද? 1යි 2යි 3යි 4යි 5යි. අපිට කෙලින්ම කියන්න පුළුවන් පද 5ක් ඇත. හරියටම තියෙන්නේ පද 5යි. ඊළඟට මේ රටාවේ 1යි මෙතන 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අපිට කියන්න පුළුවන් පද 8ක් ඇත. අන්න ඔය විදිහට දරුවෝ හරියටම පද ගණන කියන්න පුළුවන් අයට තමයි කියන්නේ පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා කියලා. පැහැදිලිද? හරි. එහෙනම් ලියා ගන්න පහලින් තරුවක් දාලා පද ගණන
නිශ්චිත ගණනක් වූ නිශ්චිත ගණනක් වූ නිශ්චිත ගණනක් වූ ඒ කියන්නේ දරුවෝ වරහන් ඇතුළේ දාන්න නිශ්චිතයි කියන්නේ මොකද්ද? නිශ්චිතයි කියන්නේ ගණන් කරන්න පුළුවන් කියන අදහස. හරි? වරහන් ඇතුළේ ලියන්න ගණන් කළ හැකි. නිශ්චිත වූ වරහන් ඇතුළේ ගණන් කළ හැකි. ගණන් කළ හැකි. සංඛ්‍යා රටා සංඛ්‍යා රටා සංඛ්‍යා රටා මෙනමින් හඳුන්වයි. සංඛ්‍යා රටා මෙනමින් හඳුන්වයි. මෙනමින් හඳුන්වයි. හරිද? එහෙනම් පද ගණන හරියටම කියන්න පුළුවන් අයට අපි කියනවා මොන සංඛ්‍යා රටා කියලාද? පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා කියලා. හරි. උදාහරණයක් කියලා දරුවෝ මෙන්න මේ දෙන්නව ලියා ගන්න. ඔය බෝඩ් එකේ දක්වලා තියෙන දෙන්නව. හරිද? රයිට්. ඊළඟට දාන්න අංක 2 කියලා. දැන් මේක ලියා ගන්න බැරි වුණා නම් මොකද කරන්නේ? වීඩියෝ එක නතර කරලා ලියාගෙන මේ කොටසත් එන්න. හරි? අංක 2 පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා. පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා. පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා. පද ගණන අපරිමිතයි. අපරිමිතයි කියන්නේ පරිමිත. ඒ කියන්නේ ප්‍රමාණයක් නැහැ. අපරිමිතයි. හරිද? ඒ කියන්නේ පද ගණන කීයද කියලා කියන්න බෑ. ඒක වෙන්නේ ඇයි? මෙන්න මේ සංඛ්‍යා රටාවේ අගට මොන යෙදීමෙන්ද? 33ක් යෙදීමෙන්. මොකද 33ක් යෙදපු ගමන් ඉදිරියටත් ඕක තියෙනවා කියලා ප්‍රකාශය වෙනවා. එහෙනම් දරුවෝ ඔන්න ඔය වගේ කියන්නේ අගට 33ක් යොදලා තියෙනවා නම් ඒවල පද ගණන කියන්න බෑ. එතකොට පද ගණන කියන්න බැරි නිසා අපි ඒවට කියනවා මොන සංඛ්‍යා රටා කියලාද? පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා කියලා කියනවා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් අපි ඒ සටහනත් ලියාගෙන ඉමු. ලියන්න මෙහෙම පද ගණන පද ගණන පද ගණන පද ගණන නිශ්චිතව කිව නොහැකි. 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 සංඛ්‍යා රටා සංඛ්‍යා රටා සංඛ්‍යා රටා මෙනමින් හඳුන්වයි. මෙනමින් හඳුන්වයි. මෙනමින් හඳුන්වයි. හරි. ඊළඟට දරුවෝ රූලක් කරලා ලියන්න මෙහෙම මෙවැනි
සංඛ්‍යා රටාවල මෙවැනි සංඛ්‍යා රටාවල මෙවැනි සංඛ්‍යා රටාවල අගින් 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 තිත් තුනක් යෙදීමෙන් අගින් තිත් තුනක් යෙදීමෙන් යෙදීමෙන් රටාව ඉදිරියටත් රටාව ඉදිරියටත් ඇති බව රටාව ඉදිරියටත් ඇති බව හඟවයි රටාව ඉදිරියටත් ඇති බව හඟවයි රටාව ඉදිරියටත් ඇති බව හඟවයි. එහෙනම් තේරෙනව නේද? නිකන් අපිට බලලා කියන්න පුළුවන් මේකට ඇත්තටම පරිමිතද අපරිමිතද කියලා. පරිමිත නම් අගට තිත් තුනක් නැහැ. අපරිමිත නම් අගට තිත් තුනක් තියෙනවා. හරි? රයිට්. මේක ලියා ගන්න දරුවෝ උදාහරණ විදිහට අපි ඊළඟට බලමු දැන් මේ ඉගෙනගත්තු කොටස් වලින් අපිට හදන්න පුළුවන් ගණන් විශේෂ මොනවද කියලා. හරි? රයිට්. එහෙනම් මේ කොටස ලියා ගන්න දැන්. ওই උදාහරණ දෙක ලියා ගන්න. right. ඔන්න එහෙනම් අපි කතා කළා දැන් මේ පාඩමේ කොටස් කිහිපයක් ඉදිරියට කතා කරලා තියෙනවා දැන්. හරි. දැන් අපි මොනවද කතා කළේ? අපි කතා කළා සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා කතා කළා. කොහොමද සංඛ්‍යා රටාවක් හැදෙන්නේ කියලා අපි දැන් දන්නවා. කොහොමද සංඛ්‍යා රටාවක් හඳුනාගන්නේ කියලා දැන් අපි දන්නවා. ඊළඟට දැන් අපි කතා කරගත්තා විශේෂිත සංඛ්‍යා රටා කිහිපයක් සම්බන්ධයෙන් සහ ඒ රටාව හැදෙන විදිහත් අපි කතා කළා. ඊළඟට දැන් අපි දැනගත්තා අපි කතා කරන සංඛ්‍යා රටා කියන ඒවා ප්‍රභේද දෙකකට ලියන්න පුළුවන්. ඒ තමයි පද ගණන යම් ගණන් කළ හැකි අගයක් වෙන්න ලියන්න පුළුවන්. එතකොට කියනවා පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා කියලා. එහෙම නැත්නම් පද ගණන ගණන් කළ නොහැකි ආකාරයට ලියන්න පුළුවන්. ඒතෙන්දි කරන්නේ මොකද්ද? පද කිහිපයක් ලියලා අගට තිත් තුනක් දානවා. එතකොට දරුවෝ ඒක පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටාවක් කියලා හඳුන්වනවා. දැන් අපි බලමු මෙතනින් අපිට මොනවද හදන්න පුළුවන් ගණන් විශේෂ කියලා. දැන් අපි ඔය ඉගෙනගත්තු කොටස් වලින්. right. එහෙනම් උදාහරණයක් කියලා මාත් එක්කම මෙන්න මේ ගාන ලියා ගන්න. ලියන්න උදාහරණ අංක 1 කියලා. උදාහරණ අංක 1. ලියන්න මෙන්න මෙහෙම. එකත් 15වත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. දැන් බලන්න දරුවෝ මේක කියනවා
එකත් 15ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා right ආරෝහණ පිළිවෙලට මොකද ආරෝහණ පිළිවෙල කියන්නේ කුඩා එකේ ඉඳන් විශාල එකට ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියලා දක්වන්න. එතකොට දැන් කොහොමද අපි මේක ලියන්න ඕනේ? එකත් 15ත් අතර කියලානේ කියන්නේ. කාගෙන්ද පටන් ගන්න ඕනේ? පළවෙනි රටේ සංඛ්‍යාව කවුද? අපි ඉස්සෙල්ලා කතා කරේ 2. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියනවා 2 ඉලක්කම. ඊළඟට කවුද ඉන්නේ? 4. ඊළඟට 6. ඊළඟට 8. ඊළඟට කවුද ඉන්නේ? 10. ඊළඟට ඉන්නවා 12. ඊළඟට 14. ඊළඟට කවුද ඉන්නේ? 16. හැබැයි 16 ලියන්න පුළුවන්ද? 16 ලියන්න බෑ. ඇයි බැරි? අපිට ලියන්න ඕනේ එකත් 15ත් අතර. අන්න එකත් 15ත් අතර නම් ගන්න ඕනේ 16 ගන්න බෑ. එහෙනම් 14න් නතර කරන්න වෙනව නේද දරුවෝ? 14න් නතර කරන්න වෙනවා. ඒතර අගට 33ක් දානවද? අගට 33ක් දාන්නත් බෑ. ඇයි ඒ? අගට 33ක් දැම්මොත් අදහස තමයි 14නුත් එහාට තව ඉදිරියට තියනවා කියලා. එහෙනම් මේක ලියන්න වෙන්නේ මේ විදිහට නේද? එහෙනම් මේක මොන සංඛ්‍යා මේ රටා ප්‍රභේදයටද අයිති වෙන්නේ? මේක පරිමිත සංඛ්‍යා රටාවලටයි අයිති වෙන්නේ. පද ගණන පරිමිතයි. ප්‍රමාණයක් තියෙනවා හරියටම. පැහැදිලිද? පළවෙනි එක ලියා ගන්න. right. හරි නේද? එහෙනම් අපි ලියමු දෙවෙනි උදාහරණය. ලියන්න උදාහරණ අංක 2. උදාහරණ අංක 2. ලියන්න 5ට වැඩි 3ෙහි ගුණාකාර 5ට වැඩි 3ෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න 15ට වැඩි 3ෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. හරි. දැන් දරුවෝ සාමාන්‍ය එකතු වෙලා හරි ගුණ වෙලා හැදෙන සංඛ්‍යා රටා ආරෝහණන යන්නේ. කියන්නේ කුඩා කෙනෙක්ගෙන් ඉඳන් විශාල කෙනෙක්ට. ඒතර අඩු වෙලා හරි බෙදිලා හරි හැදෙනවා නම් මොකද වෙන්නේ? අවරෝහණ වෙනවා. ඒ කියන්නේ කුඩා කෙනෙක්ගෙන් පටන් අරන් තවත් කුඩා වේගෙන යන්නේ. හරි. මෙතන කියන්නේ ආරෝහණ. මේක වැඩි වෙන්නයි ලියන්න ඕනේ. ඒතර දැන් 5ට වැඩි අන්න 5ට වැඩි 3 ගුණාකාර. 5ට වැඩි මේ පළවෙනි 3 ගුණාකාරය කවුද? දැන් 3 වරක් ගද්දි 3 වරක් 1 3යි 3 වරක් 2 6යි. එහෙනම් 6ෙන් තමයි පටන් ගන්න වෙන්නේ. එයානේ 5ට වැඩි කෙනා 3 ගන්න බැහැනේ. එහෙනම් අපි මුලින්ම ලියනවා 6. 6 ඊළඟට කවුද ඉන්නේ? 3 ගුණාකාර 9 ඉන්නවා. ඊළඟට 12 ඉන්නවා. ඊළඟට 15 ඉන්නවා. ඊළඟට 18 ඉන්නවා. ඊළඟට 21 ඉන්නවා. දැන් බලන්න දරුවෝ දැන් ඉස්සෙල්ලා නම් සීමාවක් දුන්නා නේද? එකත් 15ත් අතර. එතකොට මොකද වෙන්නේ? 15ට වඩා වැඩි වෙන්න බෑ. හැබැයි දැන් මෙතන කියන්නේ 5ට වැඩි කියලා විතරනේ. සීමාවක් තියනවද මේ අතර කියලා? නැහැ. අන්න මොකද වෙන්නේ? අපිට කැමති තරම් ලියන්න පුළුවන්. එහෙනම් මේකේ පද ගණන පරිමිතද අපරිමිතද? පද ගණන අපරිමිතයි. ඒ කියන්නේ මේකේ නිමාවක් නැහැ. දැන් 21කින් නිමා වෙන්නේ නැහැ නේ. තව ඊළඟට ඉන්නවා. ඒ හින්දා අපි දැන් දානවා 33. හේතුව මේ සංඛ්‍යා රටාව මෙතනිනුත් ඉදිරියට මොකද වෙන්නේ? ගමන් කරන්න පුළුවන්. අන්න දැන් තේරෙනව නේද? පරිමිත විදිහට ලියන්නත් පුළුවන්, අපරිමිත විදිහට ලියන්නත් පුළුවන්. ඒක වෙන්නේ සීමාවක් තිබ්බොත් පද ගණන පරිමිත වෙනවා. සීමාවක් නැතුව අපි ලියනකොට පද ගණන අපරිමිත වෙනවා. සීමාවක් නැත්නම් අපි ඒක සටහන් කරනවා 3ක් දාලා. පැහැදිලිද? right? හරි. එහෙනම් අපි තව උදාහරණ ගණන් දෙකක් ඔතෙන්ට හදමු.
ලියන්න දරුවෝ ඉස්සෙල්ලා මේක ලියා ගන්නකෝ. ලියාගෙන ඉවර නම් උදාහරණ අංක 3 කියලා දාගන්න. උදාහරණ අංක 3. මම පොඩි වෙනසක් ඉතින් කරගන්නවා. හරි ඔන්න මට ලේසියි. රයිට්. ලියාගමු මෙන්න මෙහෙම. ලියාගන්න 3ත් 20ත් 20ත් අතර ඇති හතරෙහි ගුණාකාර අතර ඇති හතරෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න හරි දැන් දරුවෝ ඕගොල්ලෝ ලියන්න බලන්න පිළිතුරක් 3ත් 20ත් අතර කියලායි කියන්නේ. එතකොට මොකද වෙන්නේ? 20ත් අතර. එතකොට 20 ගන්න පුළුවන්ද? 20 ගන්න බෑ. හරි. ලියන්න උත්තරයක්. හරිද? ලේසියිනේ දැන් හතර චක්‍රේ පාඩන්නේ ඔයගොල්ලන්ට හරිද? හතර පාඩම් තියෙන්නේ පැය 8 ළමයෙක්නේ. එතකොට 3ත් 20ත් අතර කිව්වම දැන් 20ත් අතර කිව්වම දරුවෝ 20 අයිති වෙන්නේ නැහැ. 20 දක්වා කිව්වනම් අයිති. එතකොට අපිට ගන්න පුළුවන් පළවෙනි හතරේ ගුණාකාරය කවුද? 4 කියලා ගන්න පුළුවන්. එතකොට 4 ගන්න පුළුවන්. ඊළඟට කවුද ඉන්නේ? 8 ගන්න පුළුවන්. ඊළඟට ඉන්නවා 12 ගන්න පුළුවන්. ඊළඟට 16 ගන්න පුළුවන්. ඊළඟට 20නේ. 20 ගන්න බෑ. එහෙනම් ඔන්න ඕකම තමයි ලියන්න වෙන්නේ. එතකොට මේක පද ගණන පරිමිතයි. හරියටම තියෙන්නේ පද කීයද? 1 2 3 4යි තියෙන්නේ. පද 4යි. පැහැදිලිද? ඊළඟට තව උදාහරණයක් අපි ගමු. උදාහරණ අංක 4 කියලා ලියන්න. උදාහරණ අංක 4. එතන ලියන්න දරුවෝ මෙහෙම 8ට වැඩි ප්‍රථමක සංඛ්‍යා 8ට වැඩි ප්‍රථමක සංඛ්‍යා 8ට වැඩි ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න හරි දැන් ලියන්න බලන්න දරුවෝ පිළිතුරක් අපිට කියනවා 8ට වැඩි ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි මොන සංඛ්‍යාවද ප්‍රථමක සංඛ්‍යා අපි අඳුරගත්තා නේද ප්‍රථමක සංඛ්‍යා දැන් ඕක පාඩම් කරගන්න ඕනේ දැන් 8 ළමයෙක් වුණාම ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ මොනවද ඔත්තේ කියන්නේ මොනවද සමචතුරස්‍ර සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා ප්‍රථමක සංයුත ඕවා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ හින්දා මතක තියා ගන්න ඕනේ රයිට් ටක් ගාලා උත්තරයක් ලියන්න හරි අන්න එතකොට අපිට මේ කොටසේ උත්තරේ ලියද්දි
කාගෙන්ද ආරම්භ කරන්න වෙන්නේ? 8ට වඩා වැඩි ප්‍රථමක සංඛ්‍යාව කවුද? මුලින්ම 2 3 5 7 ඊළඟ 9ද නෑනේ 11. 11න් තමයි දරුවෝ පටන් ගන්න වෙන්නේ. 11. ඊළඟට කවුද ඉන්නේ? 13. ඊළඟට කවුද ඉන්නේ? 14. එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, හතෙන් බෙදෙනවා, 14න් බෙදෙනවා. දෙන්නෙක් නෙමෙයි ඉන්නේ. 15 ඕන තරම් බෙදෙනවා. 3නුත් බෙදෙනවා, 5නුත් බෙදෙනවා, ඔහොම බෙදෙනවානේ. එකෙනුයි එම සංඛ්‍යාවෙන් විතරනේ බෙදෙන්න ඕනේ. ඊළඟට ඉන්නේ දරුවෝ 17. ඊළඟට ඉන්නේ 19. ඔන්න ඔහොම කීප දෙනෙක් ලියලා අපිට මොකද වෙන්නේ? සීමාවක් නැති නිසා 33ක් දාන්න වෙනවා. පැහැදිලිද? ඔන්න එහෙනම් සංඛ්‍යා රටා කියන පාඩමේ දරුවෝ ඕගොල්ලන්ගේ ඔය පද ගණන පරිමිත වීම හෝ අපරිමිත වීම සිද්ධ වෙන්නේ ඔන්න ඔහොම. ඒක අපිට දෙන ගාන අනුව තමයි අපි ලියන්න ඕනේ පරිමිත රටාවක්ද අපරිමිත රටාවක්ද කියන එක තීරණය වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි මොනවද කතා කළේ? අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ කිසියම් අගයකින් ආරම්භ වෙලා කිසියම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට පේලියක ලියන ලද සංඛ්‍යා සමූහයක්. එතකොට ඒව එකතු වෙලා හැදෙනවා, අඩු වෙලා හැදෙනවා, ගුණ වෙලා සහ බෙදිලා හැදෙනවා. එතකොට ඔන්න ඔය සංඛ්‍යා රටාවක ඇතුළත් වන අගයන් වලට අපි කියනවා ඒ සංඛ්‍යා රටාවේ පද කියලා කියනවා. සංඛ්‍යා රටාවේ පද. එතකොට ඊළඟට අපි හඳුනාගත්තා අපි ඉගෙන ගත්තු විශේෂිත සංඛ්‍යා රටා 6ක් ගැන. එතකොට එතෙන්දී ඉරට්ටේ සංඛ්‍යා රටාව ඉන්නවා, ඔත්තේ සංඛ්‍යා රටාව ඉන්නවා, ඊළඟට විශේෂයෙන් සමචතුරස්‍ර සංඛ්‍යා රටාව ඉන්නවා. එතකොට සමචතුරස්‍ර සංඛ්‍යා හැදෙන්නේ කොහොමද? යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා. ඊළඟට තව ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ඉන්නවා. එතකොට ත්‍රිකෝණ සංඛ්‍යාවක් නම් හැදෙන්නේ යම් සංඛ්‍යාවක් ඊට පසු සංඛ්‍යාවෙන් ගුණ වෙලා ලැබෙන පිළිතුර දෙකට බෙදිලා. ඊළඟට තව ඉන්නවා කවුද? ප්‍රථමක සංඛ්‍යා සාධක දෙකක් විතරක් තියෙන අය. ඊළඟට සංයුත සංඛ්‍යා සාධක දෙකට වඩා වැඩියෙන් තියෙන අය. එතකොට අපි ඊළඟට ඉගෙන ගත්තා යම් සංඛ්‍යා රටාවක තියෙන පද ගණන අනුව ඒවා ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදෙනවා. පද ගණන හරියටම ගණන් කරලා කියන්න පුළුවන් නම් මොනවා කියලාද කියන්නේ? පද ගණන පරිමිත වූ සංඛ්‍යා රටා කියලා කියනවා. එතකොට පද ගණන එහෙම ගණන් කරලා කියන්න බැරි නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටා කියලා කියනවා. හරිද? එතකොට පද ගණන අපරිමිත වූ සංඛ්‍යා රටාවල තමයි මොකක් කරන්නේද? අපි අගට තිත් 3ක් දාන්නේ. දැන් එතකොට ඔය ගණන් ටික හදුවාම තේරෙනව නේද? ඔන්න දැන් අපිට විශේෂිත සංඛ්‍යා රටා මතක තියෙන්න ඕනේ. එතකොට උත්තර ලියද්දී ඒක පරිමිත විදියටද අපරිමිත විදියටද ලියන්නේ කියලා හිතන්නත් ඕනේ. සීමාවක් තියෙනවා නම් පරිමිත වෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මේ දක්වා හෝ මේ තෙක් නැත්තම් 5ත් 8ත් අතර ඔය වගේ තියෙනවා නම් සීමා තියෙන නිසා පරිමිත විදියට තමයි ලියන්න වෙන්නේ. සීමා නැති ඔය අම්මාගේකට වඩා වැඩි එහෙම කියලා තියෙනවා නම් නතර කරන තැනක් නැහැනේ. එතකොට ඒවා අපරිමිත විදියට අගට 33ක් දාලා ලියන්න පුළුවන්. හරි. දැන් එන හැමෝම ගන්න ඕගොල්ලන්ට දුන්නු නිබන්ධනේ. ඕගොල්ලන්ගේ නිබන්ධනයේ දරුවෝ දැන් ඕගොල්ලෝ පළවෙනි පිටුවේ දීලා තියෙනවනේ අභ්‍යාස ටික. ඔන්න ඔය පළවෙනි පිටුවේ දීලා තියෙන අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න ඕනේ. හරි. ඔය පළවෙනි පිටුවේ දීලා තියෙන අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. ඊළඟට දෙවෙනි පිටුවේ දාලා තියෙන සියලුම අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. ඔන්න ඔය අභ්‍යාස ටික දැන් සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරලා ඊළඟ කොටසත් එක්ක ඊළඟට අපි සාකච්ඡා කරමු ඒ කොටසත් එක්ක එකතු වෙන්න. හරි? රයිට්. එහෙනම් දැන් ඔය අභ්‍යාස ටික ඉවර කරන්න.